ජීවිත දකුණු මාධ්‍ය කණ්ඩායම විදියට අපගේ සදහම් චාරිකා වැඩසටහනේ තවත් එක් ධර්මදේශනාවකට තමයි අද දිනේදීත් අපි පැමිණලා තිබෙන්නේ. අකුරැස්ස කියාඬුව සිරි අමරසිරි ආරණ්‍ය සේනා සෙනසුරට තමයි අද දවසේ අපි පැමිණලා තිබෙන්නේ. විශේෂම මේකේ මූලික කාරණාව බවට පත්වනේ විදේශ රටක මෙවැනිට සේවයේ යෙදී සිටින අම්මා කෙනෙක්ට තමයි අම්මා කෙනෙක් වෙනුවෙන් තමයි ඇත්තටම අද දිනේදී අපි මේ කටයුත්ත සංවිධානය කරේ. විශේෂම සිය ස්වාමි පුරුෂයා කේ.පී. සෝමදාස මහත්මයා සහ මව ආර්.එම්. ලොවිනෝනා මෑණියන් වහන්සේ වගේම පියාණන් වහන්සේ යූ.එල්. නෙන්සෝහාමි යන අය ඒ වගේම මහත්තයාගේ මව රූසන් නෝනා අය සහ මහත්තයාගේ පියා යහෝනිස් යන අයට කියන අයට මේ දෙපාර්ශවයෙන්ම මියගිය සියලු දෙනාම සිහිපත් කරලා තමයි මේ ධර්මදේශනාව අපි පවත්වන්නේ. විශේෂයෙන්ම මේ අද දේශකයන්න් වහන්සේ තමයි අකුරැස්ස කියාඬුව සිරි අමරසිරි ආරණ්‍ය සේනාධිපති ගාල්ල මාතර දෙදිසාවේ අධිකරණ සංඝනායක මැලව්වේ අමරසිංහ නාහිමි තමයි අද දිනේදී අපේ සදහම් යාත්‍රා වැඩසටහනේදී ධර්මදේශකයන්න් වහන්සේ විදියට පැමිණලා තිබෙන්නේ වැඩම කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි මේ හැම කටයුත්තක්ම සිදු කරන්නේ විශේෂයෙන්ම සංඝවත්තමා සදහම් මන්දිරය ඇතුළු ඒ සංස්කෘතික කටයුත්ත විශේෂයෙන්ම ඒ විහාරස්ථානය ගොඩනගීමේ කටයුත්ත මූලික කරගෙන තමයි ඇත්තටම මේ හැම කටයුත්තක්ම අපි සිදු කරන්නේ. විශේෂයෙන්ම ඔබට හැකියාව ලැබෙනවා ඔබෙන් මිය පරලොව ගියපු සිය දෙමාපියන් ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඔබට ධර්මදේශනාවක් පැවැත්වීමේ හැකියාව තියෙනවා ටීවී දකුණ සදහම් යාත්‍රා වැඩසටහන යටතේ. ඉතින් මේ හැම දෙයක්ම අපි සිදු කරන්නේ විශේෂයෙන්ම සමාජයේ වඩාත්ම සුචරිතවත් සමාජයක් බවට පත් කරමින් රට වඩා දැහැමි සමාජයක් බවට පත් කිරීමේ මූලික අරමුණ ඇතුව තමයි අපි ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදියට මේ කටයුතු සිදු කරන්නේ. විශේෂයෙන්ම අද දිනේදී අපි මේ කටයුත්ත විදේශ රටක ඉන්නේ අම්මගේ ඥාතීන් වෙනුවෙන් ඔවුන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණ ඇතුව තමයි මේ කටයුත්ත අද දිනේදී අපි සංවිධානය කරේ. ඉතින් අපි ධර්මදේශකයන්න් වහන්සේට ආරාධනා කරමු සිය ධර්මදේශනාව පවත්වන ලෙස. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං බදන්තෝ ධම්මස්සවෙන කාලෝ අයං බදන්තෝ ධම්මස්සවෙන කාලෝ අයං බදන්තෝ අචිරං මතයං කායෝ පඨවින් අදිසෙන්සති චුද්ධෝ අපේත විඥානං නිරත්තං කලින්ඝරං. සද්ධාවන්ත වාසනාවන්ත කාරුණික පින්වත්නි, අද බලාපොරොත්තු වන්නේ අපේ ශාන්තිනායක තිලෝකුරු ලෞතුරා බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ වදාළ දහම් කරුණු කීපයකට හිත් සතන්
යොමු කරවන්නටයි මා මුලින්ම බලාපොරොත්තු වන්නේ. අපේ පින්නතුන් හොඳට ධර්ම දේශනාවල් ශ්‍රවණය කරන පින්නතුන් හැටියට නැත්නම් බණ අහන පින්නතුන් හැටියට ධර්ම ශ්‍රවණය කරන්නට ඕන ආකාරය පිළිබඳව නැත්නම් පිළිපැදිය යුතු කරුණු මොනවාද කියන එක අපේ පින්නතුන් සදහැවතුන් දන්නවා. හිත, කය, වචන යන තුන්දොර සංවර වෙන්නට ඕන. හිත කියන්නේ හැමහටම දුවන එකක්. හිතින් තමයි සෑම කටයුත්තක්ම සිද්ධ කරන්නට මූලිකව සිත තමයි මූලික වෙන්නේ. ඒ නිසා ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට සිත මේ පැත්තට ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේගේ පැත්තට එහෙම නැත්නම් බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ධර්ම දේශනාවට හිත යොමු කර ගන්නට ඕන. ඒ වගේම කයත් එහෙමයි. කය සංවර වෙන්නට ඕන. පිළිවෙලකට වාඩි වෙලා වෙනත් බාහිර වැඩවලින් තොරව බණ අසන ගමන් පොත්පත් කියවි, ඒ වගේම වෙනත් කටයුතු වල යෙදෙමින් බණ අහන්නට පුළුවන් කමක් නැහැ. කය සංවර වෙන්නට ඕන. ඒ වගේම හිත, කය, වචනය සංවර වෙන්නට ඕන. බණ අහන වෙලාවේදී නිස්සද්දව හිත මේ පැත්තටම යොමු කරමින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. කට තමයි අපිට හැම දෙයකටම මූලිකව කියා කරන්නේ. කට නිසා තමයි අපිට අද වැරදිලා තියෙන්නේ බොහෝ විට. ඒ නිසා තමන්ගේ හිත, කය, වචනය කියන වචනය සංවර කර ගන්නට මේ මොහොතේදී අපේ බුදුරජාණන් වහන්සේ වදාලා අචිරං වත යං කායෝ පඨවින් අදිසෙස්සති සුද්ධෝ අපේත විඥානං නිරත්තංම කලින්ගරම්. මේ ලෝකයේ තියෙනා වූ සියලුම වස්තුන් අනිත්‍ය ස්වභාවය. වස්තුවේ කියලා සඳහන් කරාම ගස්ගල් විතරක් නෙවෙයි, ගහකොළ විතරක් නෙවෙයි, ඒ වගේම සතා සිව්පාව විතරක් නෙවෙයි, මේ මනුස්සයොත් ඒකට සම්බන්ධයි. සියලුම දේ අනිත්‍යයි. අනිත්‍ය මේ සියලුම දේ කවදා හරි අපට අතහරින්නට සිද්ධ වෙනවා. අපි ආදරය කරන ඒ වගේම හැම අතකින්ම මගේ කියන, අපේ කියන අපට තියෙන ශරීරයට මොනතරම් අපි ආදරය කරනවද? අපේ ශරීරයට ආදරය කරන්නට අපි මොනතරම් වෙහෙසෙනවද? අපට දැන් දුක්ෙන්ට වෙලා තියෙනවා. ශරීරය පිළිබඳව අනිත්‍ය වැටහෙන්නේ නැති අයට ශරීරය පිළිබඳව බොහොම දුකටපත් වෙච්ච අය ඕන තරම් අප සමාජය තුල ඉන්නවා. අචිරං වතයං කායෝ පඨවින් අදිසෙස්සති. කවදා හරි මරණයටපත් වුණාට පස්සේ මේ ශරීරය වීසි කරපු, අහක දාපු, වැඩකට ගන්න බැරි දර කඩක් බවට පත් වෙනවා. ඒට ඉස්සර වෙලා කරුණු රාශියක් මතක් කළ යුතුව තියෙනවා. මේ ශරීරය අපි ආදරය කරන කේශ කල්යාණි, කෙස් වැටිය.
කෙස් වැටි අවුරුදු 30 40 50 60 වෙනකොට අපි නොදැනුවත්වම විනාශ ස්වභාවයට පත් වෙලා තියෙනවා. එය කෙස් ටික ඉදෙනවට නැත්තම් වෙනස් වෙනවට අපි කැමති වෙනවද? කවුරුවක් කැමති වෙන්නේ නැහැ. ඒක අපි පාට කරලා ලස්සන කරාට සතියෙන් දෙකෙන් නැවතත් තිබුණු ආකාරයටපත් වෙනවා. ඒ වගේම තමයි දත් ටික අපිට අහිමි වෙලා යනවා. ඒ වගේම ඇඟ හැලි වැටෙනවා. කවුරුවත් නොබලන ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා මේ මමත්වය කියන එක, මගේ කියන එක, අපේ කියන එක උන්වහන්සේ අපට පෙන්වුවා මේ ශරීරයෙන්ම. අවුරුදු 50ක් 60ක් 70ක් වෙච්ච උදවියට මේ බණපදයෙන් යමක් ඉගෙන ගන්නට පුළුවන්. තමන්ගේ හිස දිහා තමන් ඔන්න දැන් කල්පනා කරලා බලන්න ඕන. තමන්ගේ කුඩා අවදිය දිහා අවුරුදු 10 15 20 එක එක වයස් මට්ටමේ ඉන්න අපේ පින්වතුන් තමන්ගේ කේශ කලාපේ දිහා බැලුවාම තමන්ට අනිත්‍ය වැටහෙන ඔයිබේම. දුකටපත් වෙන්න හොඳ නෑ. අපි මේ ජීවිතය අනියතේ කියන එකයි හිතට කල්පනාවට ගන්න ඕන. ඒ වගේම තමන්ගේ ලස්සනට තිබිච්ච දත් පැටිය දත් ටික විනාශ වෙලා තියෙනවා. ඒ ගැන හිතන්න. ඒ වගේම ඇඟ රැලි වැටිලා ලස්සනට තිබිච්ච ශරීරය කාත් කවුරුවත් නොබලන ස්වභාවයටපත් වෙලා තියෙනවා. මේක තමයි අපේ බුදුරජාණන් වහන්සේ අපට අවවාදයක් හැටියට උන්වහන්සේ වදාළේ. ලෝකයේ දිහා බලන්නට කලින්, සත්වයා දිහා බලන්නට කලින් තම ශරීරයේ දිහා තමන් බලන්න. දැන් අපට නම් වැටහෙනවා අපේ ශරීරය කුඩා කාලේ තිබුණේ මොන විදියටද කියලා. දැන් අපට ඇවිද කියා ගන්නට බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. හරියට කතා කරගන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඇස් නොපෙනී යෑමේ ස්වභාවයටපත් වෙලා තියෙනවා. ඉසකෙත් ටික විනාශ වීගෙන යනවා. ඒ වාගේම ජරාවටපත් වෙලා යනවා. මේ ටික අපි වටහා ගත්තොත් පිළිකුල් භාවනාව තමයි අපි සිද්ධ කරන්නට ඕන. නිතරම සිහියට ගන්නට ඕන මෙන්න මේ ශරීරයට වෙන දේ පිළිබඳව. අචිරං මතයං කායෝ පඨවින් අදිසෙස්සති. මෙච්චර වටින ශරීරයක් අපි උපමට්ටම් කරමින් ඒ වගේම ලස්සනට තියාගන්නට මහන්සි ගත්තත් ඒ මහන්සිය පින්නතුනි නිෂ්ඵල වෙනවා. මේ ශරීරයෙන් කිසිම කොටසක් කවුරුවත් අරන් තියන්නේ නැහැ අනාගත දියුණුව සඳහා. දැන් කැලේ ඉන්න සත්තු දිහා බැලුවාට පස්සේ අපට පේනවා, අපට දකින්නට තිබෙනවා, අපි අහලා තියෙනවා කැලේ ඉන්නවා ලස්සන සතුන්. වනාන්තරවල බොහොම ලස්සන සතුන් ඉන්නවා. ඒ අතර නිතර කියවෙන සතා තමයි ඇතා නැත්තම් අලියා. ඒ වගේම කොටිය වලහා ආදී සියලු සතුන්. ඒ සතුන්ගේ පින්නතුනි වටිනා කොටස් තියෙනවා. ඒ වටිනා කොටස් තමයි ඇතක් ගත්තාට පස්සේ ඇතාගේ දල දෙක බොහොම වටිනවා. දල දෙකට වඩා වටිනවා ඒ දල දෙක ඇතුලේ ගජමුතු කියලා වර්ගයක් තියෙනවා. තියෙනවයි කියලා සඳහන් වෙනවා. ඒ ගජමුතු තියෙන ඇතා මැරිලා තියනෝ දැක්කොත් එහෙම නැත්නම් ඒ සතා අපි ඝාතනය කරලා හරි ඒ දල දෙක කපනවා.
නැත්නම් මැරිච්ච ඇතෙක් කියලා අපි හිතමු. ඒ එක්කම තියෙනවා මැරිච්ච මලකුණකුත්. මිනිහෙක් මැරිලා වනාන්තරේ තියෙනවා. මේ වනාන්තරයේ ඇවිදිනකොට ඉස්සරලාම අහුවෙනවා ඇතාට කලින් අර මිනිස්සයා මැරිච්ච මලකඳ, මිනිහා මැරිච්ච මලකඳ අපි දකිනවා. ඒ යන පුජ්‍යලය දකිනවා. දැක්කට පස්සේ නාසය තද කරගෙන එතනින් දුවනවා. අපි මේ මිනිස්යාගේ බැලුවද දල දෙකක් තිබෙනවද කියලා? වටිනා දේවල් තියෙනවද කියලා බැලුවද? ගන්න දෙයක් තියෙනවද කියලා බැලුවද? හැබැයි දැන් කාලේ මිනිස්සු නම් බලනවා කුණු වෙච්ච මලකඳ වුණත් කමක් නැහැ. වටිනා ආභරණ පළඳලා තියෙනවද කියලා. ඔය රත්තරන් වලින් සකස් කරගත්තු දේවල් අද ගිහි පින්නතුන් ඕනතරම් පළඳිනවා. ඒව තිබුණත් කුණුණක් කමක් නැහැ, කිට්ටු වෙලා ඒව ගන්නවා. ඒ නොගත්තත් අපි අහක බලාගෙන ගියත් අර වගේ වටිනා සත්වයක් මැරිලා තියෙනව දැක්කොත් ඒ සත්වයා මොනතරම් ජරාවටපත් වෙලා තිබුණත් කුණු වෙලා තිබුණත් නාසය තද කරගෙන අපි අර දල දෙක ගන්නවා. කොටියක් මැරිලා තිබුණොත් කොටියගේ හැම ගලව ගන්නවා. ගෙවල් ලස්සන කරන්න. ඒ වගේම අලිය දිහා බැලුවට පස්සේ බලන්න දල දෙක විතරක් නෙමෙයි අපේ මිනිස්සුયો ගන්නෙ. අලියගේ හාක් අරගෙන බොහෝ විට අපේ පැරණි ගෙවල් වල ඉස්සර තිබුණා. හාක් අරන් තියලා තියෙනවා දුමේ හරි කොහේ හරි අයිනක නෙතෙමින්. ඒ ගන්නේ මිනිස්යාගේ ලෙඩ දුක් සුව කරට. ඒ පත්තිනි මෑණියන් වහන්සේගේ ලෙඩේ කියලා ගම්වල තිබුණ ඉස්සර ලෙඩක් කම්බුල් ගාය රෝගෙට අලිහක්ක උලච්චි කරලා ගන්නවා. ඒ සතාගේ තියෙන වටිනා කම නැත්තම් මැරිච්ච මලකුණත් වටිනවා මිනිස්සයාට. අපමරණයටපත් වුණාට පස්සේ නැත්තම් මිනිස්සයා කියන සත්වයා අපි සත්ත්ව කොට්ටාසයක්. අපමරණයටපත් වුණාට පස්සේ අපේ කිසි කෙනෙක් බෙහෙතකට අරන් තියන්නේ නැහැ හක්ක ගලවලා. ඒ වගේම තමයි මේ ශරීරයේ කිසිවක් අරගන්නට දෙයක් ඇත්තේ නැහැ මිනිස්යාගේ යහපත පිණිස. අද මිනිසුන් අයහපත පිණිස පින්නත්නි මේ මිනිස්යාගේ ශරීරයේ කොටස් වෙනත් අය විනාශ කිරීම සඳහා මිනිස්යා විනාශ කිරීම සඳහා මිනිස්යන්ගේ ඇටකටු අරගන්න සිරිතක් අපි අහලා තියෙනවා. ඉස කබල අරගන්නවා වින කරන්නට. මිනිහක් පුච්ච පුතනක් දැක්කොත් බොහෝ හැම කෙනාක්ම නෙවෙයි පමණක් අය ඉන්නවා ඒක අරගන්නවා අලු ටිකක් පවුලක් විනාශ කිරීම සඳහා ජීවම් කරලා දාන්න. නැතුව මේ ශරීරයෙන් කිසිවක් මරණයටපත් වුණාට පස්සේ ගන්න කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ, ඉතුරු වෙලා නැහැ. අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය බුද්ධත්වයට පත් කර කිරීම සඳහා සාරා සංකේය කල්පලාසයක් පාරමිතා ධර්මයන් පිරුවා. ඒ පුරණ සමයේදී පුරණ කාලයේදී බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම පාරමිතාවක් හැටියට පාරමී පිරුවේ දාන පාරමිතාව. ඒ දාන පාරමිතා පුරනකොට උන්වහන්සේ මුලින්ම ඇසිස් මස්ලේ සර්වාංගයේම දානය සඳහා පූජා කරලා තියෙනවා. අපදන් දෙන්නේ ආහාර පාන ආදිය ඉඩකඩම්
ඒ වගේම යාන වාහන භෞතික වස්තු අපි ඕන තරම් දෙනවා අපේ බෞද්ධයෝ ඕන තරම් දෙනවා පූජා කරනවා. ඔය මගේ කියන ශරීරය කවුරුවත් දන් දීපු කෙනෙක් දැනට මේ ලෝකේ ඇත්තේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ ශරීරය දන් දීපු කෙනෙක් අපේ ඉපදුනාට පස්සේ අපි නම් අහලා නැහැ දන් දුන්න කියලා. බුදුරජාණන් වහන්සේ වටිනා ජීවිතය වටිනා ශරීරය අපි මේ වටිනවයි කියන ශරීරය දන් දීලා තියෙනවා වියාග්ගේකට. මගේ බුද්ධත්වය සම්පූර්ණ කර ගැනීම පිණිස මේ දාන පාරමිතාවක් වේවා කියලා පූජා කරා. වියාග්ගයේ කටට පැනලා තියෙනවා. අපට පින්වත්නි එකපාරටම පුළුවන් කමක් නැහැ මමත්වය නැති කරන්නට. දන් දීම තුලින් අන්න එක නැති කරන්නට තමයි බෞද්ධයා දන් දෙන්නේ. නොඑක් පරිත්‍යාග සිද්ධ කරන්නේ. මේ කය කොයි වෙලාවේ විනාශ වෙනවාද කියලා කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපට ඉතුරු වෙන්නේ කවදා හරි කත්තබ්බං කුසලම් බහුං අපි දන් දීලා සිල් රැකලා භාවනා කරලා ලබාගත්තු කුසල් පමණයි ඉතුරු වෙන්නේ. ඒ නිසා අපි සිද්ධ කරන්නට ඕන මේ කය මගේ නෙවෙයි නම් එහෙම නැත්නම් මේ ශරීරය මගේ නෙවෙයි නම් මේ භෞතික වස්තුව මගේ නෙවෙයි නම් අපට ලැබිච්ච දේ දන් දීලා තියෙන හැටියට සම්පූර්ණ දන් දෙන්නට අපේ බෞද්ධයන්ට පුළුවන් කමක් නැහැ. අසදුස්ස දාන දෙන්න චක්කවර්ති රාජ්‍ය කෙනෙකුට හැර ඒ දාණය දෙන්නට පුළුවන් කමක් නැහැ. පුළුවන් විදියට මොනවා හරි තියෙන දෙයක් දන් දීලා ඔහම පාරමිතාවක් හැටියට පුරාගෙන යනකොට මේ මමත්වය තමන්ගේ හිත් තුළින් ඈත් වෙන විට නැත්නම් ශරීරය තමන්ට එපා වෙන විට ඔන්න අවසාන කාලය ළඟා වෙනවා. ඒ අවසාන ආත්මය මමත්වය නැතිවීම ලැබෙන තමන්ට හිතට පහළවන්නේ මගේ කම නැති වෙලා අපේ කම නැති වෙලා ජීවිතය පිළිබඳව අනිත්‍ය ස්වභාවය තමන්ට වැටහිලා සෝවාන් ඵලය සකදාගාමි ඵලය සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් ත්වයටපත් වෙන්නට වාසනාව සත්‍ය සැලසෙන්නේ මෙන්න මේ කියන කරුණු මූලික කරගෙන. ඉස්සෙල්ලාම අපි සසරෙන් එතර වෙන්නට බලාපොරොත්තු වෙන අය ලෝකවාසී සියලු සත්වයාට ආශිර්වාද කරන්න ඕන. ඒ තමයි මෛත්‍රී භාවනාව. ඉස්සෙල්ලා තමන්ට ආශිර්වාද කරගෙන මම සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවන ලැබෙත්වා කියලා ආශිර්වාද ලබාගෙන ලෝකවාසී සියලු සත්වයාට මිනිස්සු විතරක් නෙමේ සියලුම සත්වයාට ආශිර්වාද කරන්නට ඕන. ආශිර්වාද කරනවා කියන්නේ මම සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිවන් දකිත්වා. අනේ කටයුත්ත අපි සිදු කර ගන්නට ඕන. නැතුව අපට කවදාවත් මේ භෞතික වස්තුව නැත්තම් මේ ශරීරයෙන්වත් මේ ශරීරයට මොනතරම් ආහාර පාන ආදිය කැව්වට බෙහෙත් ලබා දුන්නට ඒ වගේම වයසට යන්නේක නැති කරන්නට පුළුවන් කමක් නැහැ. ජරා ජජ්ජරිතං ජරාවටපත් වෙන එක නවත්තන්නට පුළුවන් කමක් නැහැ. ජරාවටපත් වෙන එක නවත්තන්නට පුළුවන්කම තිබෙන්නේ පින්වත්නි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන්. ඒ ක්‍රියාවන් සිද්ධ කරන්නට
අපට ශ්‍රද්ධාව අවශ්‍ය කරනවා. ශ්‍රද්ධාව නැතුව මොකක්වත් කරන්නට පුළුවන් කමක් නැහැ. අපේ බෞද්ධයන්ට බොහෝ විට තියෙන පින්නතුනි වැනෙන ශ්‍රද්ධාව. වැනෙන ශ්‍රද්ධාව ඇටිකිච්චි ශ්‍රද්ධාවේ කියලා ඇටිකිච්ච ජක ගානවා. අන්න ඒ වගේ තමයි අපේ මිනිස්සුන්ගේ හිත අර පැත්තට පනිනවා මේ පැත්තට පනිනවා. යමක් අපි සිද්ධ කරාට පස්සේ අපි හිතමු අපි භාවනා කරනවා කියලා. අපි හිතමු දානයක් දුන්න කියලා. අපි හිතමු පොයදාට විහාරස්ථානයට ගිහිලා සිල් සමාදන් වුණා කියලා. බොහෝ බෞද්ධයෝ අද සිල් සමාදන් වන්නේ ලෝකෙට පේන්න. සුදු රෙද්දක් ඇඳලා උතුරු සළුවක් පෙරවගෙන විහාරස්ථානයට උදෑසන ගිහිල්ලා හාමුදුරුවෝ කියවන නිසා සික්ඛාපද සමාදන් වෙනවා. හැන්දෑවට ගෙදර ඇවිල්ලා සුපුරුදු පරිදි තමන්ගේ කටයුතු සිද්ධ කරනවා. ගෙදරට ඇවිල්ලා දරුවෝ සමග එක්ක කතා බහ යෙදিলা හිත නරක කරගෙන මම අද සීල් සමාදන් වුණායි කියලාවත් තමන්ට අමතක වෙලා බොහෝ විට සීල් සමාදන් වෙන්නේ තමන් සියලු දෙයින් නිදහස් වුණා කියලා හිතාගෙන. සියලු දෙයින් නිදහස් වුණා කියලා කියන්නේ එකට කියනවා අපි මඩ සෝදනවා කියලා. අපි කරපු වැරදි ඔක්කොම මේ පන්සලට ගිහිල්ලා සීල් සමාදන් වුණාම සික්ඛාපද සමාදන් වුණාම ඉවරයි කියලා. නමුත් පින්නතුනේ සිල් සමාදන් වෙන්නට ඕන දරුවන්ට පේන්න, ගෙදරට පේන්න, ගමට පේන්න, දරුවන්ට පේන්න, හාමුදුරුවන්ට පේන්න සිල් සමාදන් වෙන එක නෙවෙයි. අපේ පරලොව ගමන සඳහා මෙලව ජීවිතය පරලොව ජීවිතයත් ජීවිත දෙකම සාර්ථක කරගන්න. ඒ සීල් සමාදන් වීම තුලින් සීලයක් නැත්තම් පින්නතුනි කවදාවත් පින්නතුනි සද්ධාාවක් හටගන්නේ නැහැ. සීල් සමාදන් වෙන්නේ පින්නතුනි හිත හික්මවන්න. හිතට පහළ වෙන දරුණු දේවල් මේ සීල් සමාදන් වෙන ඇත්තන්ට පහළවන්නේ නැහැ හරියට සීල් සමාදන් වෙන අය. ඒ නිසා පින්නත්නි ලෝකෙට පේන්ට පින් කරන්න හොඳ නැහැ අපි. අතහරිනවා කියලා කියන්නේ දීපු දේ පිළිබඳව නැවත නැවත ආපස්සට බලලා ඒ පිළිබඳව විස්තර කරලා ඒවා හොයනවා නම් ඒවා බලනවා නම් මං දීපු දේ කොයිද කියලා තමන් අතහැරලා නැහැ. පරිත්‍යාග කරලා නැහැ. එනම් පූජා කරලා නැහැ. ඒ පිළිබඳව තෘෂ්ණාව තියෙනවා තව. දෙනවා කියලා කියන්නේ පින්නතින් දුන්නට පස්සේ ගන්න පුජ්‍යලයා එක මොන දේ කරත් අපට ප්‍රශ්නයක් නැහැ. අපට අයිති වෙන පින අයිති වෙනවා. තමන්ගේ හිත සන්තෝෂයෙන් පිනක් කරාට පස්සේ ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති. මෙලව ජීවිතය එවාගේම පරලොව ජීවිතය මේ දෙආකාර ජීවිත දෙක සම්පූර්ණ කරගන්නට පුළුවන්. පින් කිරීම තුළින් පින්නතුනි මේ ආත්මෙදිම අපට එයින් කොටසක් හතරෙන් කොටසක් මේ ජීවිතයේදීම පින්නතුනි සැප විපාක ලබා ගන්නට පුළුවන්. ලබා දෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. පින් කරන ඇත්තන්ට පින්නතුනි කවදාවත් අගහිගයක් නැහැ. හිත ශ්‍රද්ධාවෙන් යුක්තව දන් දෙන ඇත්තන්ට පින්නතුනි අද සංඝ සතු දානයක් දීලා හෙටත් දෙන්නට පුළුවන්.
තමන්ගේ තමන්ගේ ළඟ අත මුදල එහෙම නැත්නම් සල්ලිය භාගේ නැති වෙන්නට පුළුවන්. නමුත් සද්ධාව අනුව තමන්ගේ හිතට ඇති වෙච්ච සද්ධාව අනුව ඒ මොහොතේදී කොහොම හරි ඒ කටයුත්ත සිද්ධ කර ගැනීමට අවශ්‍ය කරන උවමනා දේ තමන්ට ලැබෙනවා. කවුරු හරි පරිත්‍යාග කරනවා. ඒ නිසා දන් දෙන ඇත්තෝ සද්ධාවෙන් දන් දුන්නොත් ඒ ඇත්තන්ට උභය භවයක් පාසා සැප විපාක ලබා ගන්නට පුළුවන්. භවය අපි පසුව පැත්තකින් තියමු. මේ භවයේදීම ඒ විපාක ලබා ගන්නට පුළුවන්. ඒ වගේම පරලොව පිළිබඳව සඳහන් කරනකොට මෙලවත් එලවත් කියලා දෙකක් තියෙනවා. අපි පරලොව ගියාට පස්සේ පින් කරන තැනැත්තා අර ධම්මපදයේ සඳහන් වන ආකාරයට ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ බයත්ත නන්දති. පරලොව ගියාට පස්සෙත් අර මේ කරන කුසල් ඒකාන්තයෙන්ම අපේ පසුපස්සේ හෙවණල්ලක්සේ ගමන් කරනවා. එනිසා එක හිතකින් හිත පිරිසිදු කොට දුන් දාණය උන් ගිය තැන ලැබෙන දාණය කියලා සඳහන් වෙනවා ලෝ වැඩ සංගරාවේ. හිත පිරිසිදු කරලා දන් දුන්නාට පස්සේ නිබ්බානං පරමං සුඛං තමන්ට අවශ්‍ය කරන නිර්වාණය ලබා ගන්නට පුළුවන්. නැත්නම් නිවන ලබන්නට පුළුවන්. එක ආත්මකදී දෙකකදී තුනකදී හතරකදී පහකදී කරන්නට පුළුවන් වැඩක් නෙවෙයි. හැබැයි උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ උත්සාහවන්තයාට කරන්ට බැරි දෙයක් නැහැ ධර්මය අනුව. උත්සාහවන්තයාට ජය ගන්නට පුළුවන්. අපේ බෝසතාණන් වහන්සේගේ උත්සාහය අතහැරියේ නෑ. 6 අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරලා උන්වහන්සේට බෝසතාණන් වහන්සේට බුද්ධත්වයේ ලබා ගන්නට බැරි වුණා. උන්වහන්සේ පාරමිතා අංග සම්පූර්ණ කරපු කෙනෙක් බෝසත් අවදිය වෙන විට උන්වහන්සේ ඒ උත්සාහය අතහැරියේ නැතුව නැවතත් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් බණ භාවනාදිය කරලා ලෞතර බුදු බවට පත් වුණා. අපට පුළුවන් උත්සාහවන්තව කටයුතු සිදු කරනම නම් ගෞතම බුද්ධ ශාසනයේදීම කෙනෙක් මේ ආත්මෙදිම සසරෙන් එතර වෙන්නට ඕනේ කියලා දැඩි උත්සාහයක් අරගත්තොත් ඒ උත්සාහවන්තයාට ජය ගන්නට පුළුවන් ධර්මය අනුව. ආත්ම ගණන් යවන්න ඕනේ නෑ. අපි උත්සාහවන්ත වෙනවා නම් මේ භවයේදීම පුළුවන්. බැරිය කියලා එකක් නෑ ධර්මේ නම්. එනිසා අපි උත්සාහවන්ත වෙන්නට ඕන. එනිසා විශේෂයෙන් පින්නතුනි මේ අපි සිදු කරන කුසල් අපි අරගෙන යනවා මිසක් වෙන කාටවත් ඒව නතර කරලා යන්නේ නැහැ. අනේ සියලෝම වස්තුන් අපි හදපු ගෙවල් දොරවල් ඒ වගේම අපට තියෙන ධනය ඉඩකඩම් නැත්නම් භෞතික සියලු වස්තුව මේ ලෝකේ අතහැරලා යනවා කවදා හරි. ඒවා එක්ක දරුවන්ට පවරලා තියෙනවා. එහෙම නැත්නම් ඥාතීන්ට පවරලා තියෙනවා. එහෙම නැත්නම් Tamanට දරුවෝ නැත්නම් ඥාතීනුත් නැත්නම් Tamanගේ දේපල රජයට අයිති වෙනවා. අපි කරන කුසල් පමණක් පින්නතුනි කාටවත් අයිති වෙන්නේ නැහැ ඒක. ගින්න ජලය සොර සතුරන් වේය මීයා කියන මෙන්න මේ උදවියට මේ සතුරන්ට
කවදාවත් මේ කරන කුසල් විනාශ කරන්නට පුළුවන් කමක් නැහැ. දැන් ගින්නක් හටගත්තොත් අපි හරි හම්බ කරපු වස්තුව විනාශ වෙලා යනවා, පිච්චිලා අලු දූළු වෙලා යනවා. ඒ වගේම ජලගලමක් හටගත්තත් ජලයෙන් යට වෙන ප්‍රදේශයක සිටියොත් නැත්නම් නායන ප්‍රදේශයක සිටියොත් ඒ සියලු වස්තුන් විනාශ වෙලා යනවා, ජලයෙන් නායෑමෙන් සුලිසුලගෙන් විනාශ වෙලා යනවා. ඒ වගේම සොර සතුරන් සතුරු උපද්‍රව අපේ මිනිස්යාට පැමිණෙනවා. මිනිස්යාට විතරක් නෙවෙයි සත්තුන්ටත් තියෙනවා සතුරු උපද්‍රවය. මිනිස්යා හම්බ කරපු ධනය හොරාට දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. ඒ ධනය සොර සතුරෝ අරගෙන පැහැරගෙන යනවා. ඒ වගේම සොර සතුරන් පැහැරගෙන ගියා වගේම ඊළඟට වේයා මීයා ආදී සතුන් කෝටි ගණන් වටින වස්තුන් විනාශ කරනවා. වේයට පුළුවන් ඕන ගොඩනැගිල්ලක් විනාශ කරන්නට. මොනතරම් සත්‍යමත්ව හැදුවත් කොහෙන් හරි මතුවෙලා ඒ වේයෝ විනාශ කරනවා. ඒ වගේම මීයටත් පුළුවන් ගොඩනැගිලි වල දැන් ඔය තියෙන ගොඩනැගිලි විනාශ කරන්නට පුළුවන්. අලු දියුලු කරන්නට පුළුවන් මීයගේ එක දත් දෙකට. වයිරින් කරපු බෑර් කපල අරේ මේ කරලා විනාශ වෙනවා. ඒ වගේම අපේ වස්තු මීයෝ විනාශ කරලා දානවා. ඔන්න ඔය කියන පුජ්‍යලයන්ගෙන් විනාශ වෙන බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නමුත් අපි කරන කුසල් වලට ඔය කියන කාටවත් කිට් වෙන්නට පුළුවන් කමක් නැහැ. මාරයාට කිට් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඔය මාරයෝ තමයි ඔය මං සඳහන් කළේ. ඒ කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ මේ පිනට එකතු වෙන්න. විනාශ කරන්නට එකතු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි පින්වත්නි අපි කරපු අකුසල කර්මත්. අකුසල කර්ම වලටත් ඒ ටිකම තමයි. ඒකත් විනාශ කරන්නට පුළුවන් జగතෙක් ඇත්තේ නැහැ. අපි කරපු අකුසල කර්මත් අප පසුපස්සේ ලුහු බැඳගෙන එනවා. ඒ නිසා අකුසල පැත්ත එහෙමයි, කුසල් පැත්තත් එහෙමයි. අපි මේ මොහොතේදී කල්පනා කරන්නට ඕන. අකුසල් පැත්ත තමයි අපි පුළුවන් තරම් ඈත් කරන්නට ඕන, තුරන් කරන්නට ඕන. රාත් වෙනතුරු නැත්නම් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් ත්වයට පත් වෙනතුරු අපේ අතින් දැනුවත් හෝ නැදනුවත්ව වැරදි අඩුපාඩුකම් සිද්ධ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට සාරා සංකේය කල්පලාසයක් පාරමී ධර්මයන් පුරන්නට සිද්ධ වුණේ අපි වගේම උන්වහන්සේ මිනිසෙක්. ඒ මිනිසයා අතින් වැරදි අඩුපාඩුකම් සිද්ධ කිරීම, සිදුවීම නැති කරන්නට තමයි උන්වහන්සේ සෑම ආත්මකම පාරමිතාවන් පුරලා තියෙන්නේ. එකපාරටම උන්වහන්සේට පුළුවන් කමක් ලැබුණේ නැහැ බුද්ධත්වයේ ලබා ගන්නට. ටික කාලෙකුත් නෙවෙයි, අවුරුදු කීපයකුත් නෙවෙයි, කල්ප ගාණක්. සාරා සංකේය කල්පලක්ෂයක් පාරමී පිරලා. එහෙනම් අපි මේ සුළු පිනක් කරලා එකපාරටම නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. සංසාරයේ කුසල් කරලා තිබුණා නම්, තියෙනවා නම් අපි මේ දැන් කරන කුසල් එකට එකතු වෙනවා. ඒ කුසල් සංසාරයේදී කරපු කුසල් වැඩිපුරම කුසල් කරලා තියෙනවා නම් ඒ අඩුපාඩුකම් පුරවනකොට අපට මේ භවයේදී අර සංසාරයේදී කරපු කුසලොත් මේ භවයේදී කරපු කුසලොත් එකට එකතු වීම තුළින් සසර ගමන
නැති කරන්නට පුළුවන්. එනිසා කල්පනා කරගන්නට ඕන මේ අහක දාන ජීවිතයක් අහක දාන දරකඩක් බවට පත් වෙන මේ මමත්වයේ මගේකම තියෙන මේ ශරීරය කවදා හරි විනාශ වෙනවා. ඊට කලින් අපි මේ ශරීරය තුලින් මේ රටට මේ ජාතියට මේ ආගමට අපෙන් කෙරෙන්න ඕන යුතුයකම් තියෙනවා. මිනිසෙක් වුණාට පස්සේ ඒ මිනිසයා ජීවත් වෙන්නට කලින් මේ ලෝකයට ආවේ කොහමද කියලා ඉස්සෙල්ලාම හිතන්න ඕන. මිනිසෙක් ඉබේම පහළ වුණේ නැහැ. අපට හැම කෙනෙකුටම අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා තාත්තට අප උපස්ථාන සිද්ධ කරන්නට ඕන. අම්මා තාත්තා රැක බලා ගන්නට ඕන. අම්මා තාත්තට ආදරයෙන් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් අප උපස්ථාන කරන්නට ඕන. අපේ දෙමාපියෝ තරම් වස්තුවක් තවත් මේ තුන් ලෝකයේ ඇත්තේ නැහැ. අපි ගියක් දොරක් හැදුවට පස්සේ අද කාලේ දිහා බැලුවාම කුස්සිය ළඟින් අම්මට තාත්තට වෙනම කාමරයක් වෙන් කරනවා එළියට නෙපෙනෙන්න. අපි කුඩා කාලේ අපේ අම්මලා තාත්තලා කුස්සියට ගෙනහිල්ලා අපි නිදි කෙරෙව්වේ නැහැ. කුස්සිය ළඟ කාමරවල තියුවේ නැහැ. හොඳම කාමරයක් තියෙනවා නම් ඒ කාමරේ තමයි දරුවා තියලා අප උපස්ථාන සිද්ධ කළේ. ගෙදර බුදුන් ලෙස සලකන දෙමාපියෝ දෙපළට අපි ආදරය කරන්න ඕන, ගෞරව කරන්න ඕන, සලකන්නට ඕන. දෙමාපියෝ කියන්නේ ලෞතුරා බුදු කෙනෙක් බිහි කරෙත් අම්මා තාත්තා කෙනෙක්. චක්කවර්ති රජතුමා බිහි කරන්නේත් අම්මා තාත්තා. දුගී පැල්පතේ ඉන්න මිනිසයා බිහි කරලා තියෙන්නේත් අම්මා තාත්තා. එහෙනම් මේ බුදු කෙනෙක් හැරුණට පස්සේ මිනිසයාට තියෙන සම්පත බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අතහැරුණට පස්සේ ඊළඟට ඉන්නේ අපට අම්මා තාත්තා. අම්මා තාත්තට විශේෂයෙන් අපි අප උපස්ථාන සිද්ධ කරන්නට ඕන ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව. කුඩා කල බලන දරුවෙකුට අප උපස්ථාන සිද්ධ කිරීමේදී වනබඹරුන් මලකට ඇවිල්ලා නැත්තම් අපි හිතමු මීමැස්සෝ වනබඹර කියන්නේ බඹරු ආදී සතුන් බොහොම සියුම් මල් තියෙනවා. වනාන්තරයේ පිපෙන මල් තියෙනවා. මේ මලට නෙදෙන්න එන්නට බොහොම සූක්ෂම ක්‍රම යොදලා වනබඹර මල් පැණි ටික අරගෙන යනවා. මලේ හේන වලට කරදරයක් නෙවෙන්න, මලට කරදරයක් නෙවෙන්න, මලට නොදෙනෙන්න පැණි ටික උරාගෙන බීලා යනවා. අපේ අම්මා තාත්තත් අපේ දරුවන්ගේ තමන්ගේ දරුවන්ගේ හිත නොතලා අර වනබඹර පැණි උරලලා මලට නොදෙනෙන්න පැණි උරනවා වගේ බොහොම ගෞරවයකින් යුක්තව දරු සෙනහසකින් යුක්තව දරුවා මොනතරම් කරදර කරත් දෙමව්පියන්ට කුඩා දරුවෙක් නිසා අම්මා තාත්තා මොනතරම් වේදටපත් වෙනවද එළි වෙනකන් රෑ වෙනකන් නිදි මරාගෙන දරුවා ආරක්ෂා කිරීමට ගෙවල් දොරවල් වල අපි දැකලා තියෙනවා බොහෝ විට. ඒ දරුවට හිත නොතලා කෑම් බීම් කිරි ටික පෙවීම නිදි කරවීම ඔය කටයුතු සිද්ධ කළා. අපිත් අර වනබඹරා මල නොතලා පැණි ඉවුරුවා වගේ අපට ඒ විදිහට අප උපස්ථාන සිද්ධ කරපු අම්මා තාත්තට වනබඹරා පැණි මලට ඇවිල්ලා පැණි උරලා පැණි බිව්වා වගේ
කරදරයක් නොවෙන්න මලට කරදරයක් නොවෙන්න මලත් ආරක්ෂා කරලා මනබබර ගියා වගේ අපේ අම්මා තාත්තටත් හිත නොතලා කටයුතු සිද්ධ කරන්න ඕන වයසට ගියාට පස්සේ. කන්න දෙනකොට බොන්න දෙනකොට වතුර ටික නාවනකොට ලෙඩ වුණාම උස්සන්න වෙනකොට ඇඟ රිදෙන්නේ නැති වෙන්න ඒ කටයුතු සංවිධානය කර ගන්න ඕන තමන්. එතකොට තමයි පිනක් සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්නතුනි අපෙන් මේ මනුස්ස සමාජයට කෙරෙන්න ඕන යුතුයකමක් තමයි විශේෂයෙන් දෙමාපියන්ට අප උපස්ථාන කිරීම. ඊළඟට තමන්ගේ ආගම ධර්ම අනුව බුද්ධ ආගමේ උදවිය බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට කරන්නට තිබෙන ගෞරව බුහුමන් ඒ සියලු කටයුතු සිදු කර ගන්නට ඕන සිදු කරන්නට ඕන. ඒ වගේම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් ඊළඟට කටයුතු සිද්ධ කරන්න ඕන. තමන්ගේ රටට ආදරය කරන්න ඕන. ගෞරව කරන්නට ඕන. ඒ වගේම ආගම රට ජාති ආගම කෙරෙන්න ඕන යුතුයකම් ජාතියට ගෞරව කරනවා කියලා සඳහන් වෙන්නේ තමන්ගේ දරු මුණුපුරන් හදන විට රටට කරදරයක් නැති ජාතියට කරදරයක් නැති හොඳ දරුවන් මේ ලෝකයට බිහි කරන්නට ඕන. අද සමාජයේ දිහා බැලුවට පස්සේ අද වෙනත් පැත්තකට දෙමාපියනොත් දරුවනොත් ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා දෙමාපියෝ ඥානාන්විත වෙන්නට ඕන, දරුවන් ඥානාන්විත වෙන්නට ඕන. අපි මේ ලෝකයට බිහි කරපු අම්මා තාත්තට අගෞරව වෙන විදියට ජීවත් වන්නට හොඳ නැහැ. දෙමාපියන්ට ගරු බුහුමන් කරනවා කියලා සඳහන් කරන්නේ ජීවත් වෙන්න කාලේ කන්න බොන්න දෙන එක විතරක් නෙමෙයි, අප උපස්ථාන සිද්ධ කිරීම විතරක් නෙමෙයි, දෙමාපියන්ගේ ළඟ යම්කිසි ගුණදහම් තිබුණා නම් ඒ ගුණදහම් අපට ඊටත් වඩා දෙමාපියන් සිදු කරාටත් වඩා හොඳින් අපේ හිත තුළට අරගෙන ඊටත් වඩා හොඳින් අපේ ජීවිතය සකස් කරගත්තොත් අන්නර දෙමාපියන් කරපු සේවාව වැඩි දියුණු කර දරුවෝ එනවා. එනිසා පින්නතුනි රට ජාති ආගම අපෙන් කෙරෙන්න ඕන යුතුයකම් තියෙනවා අපි මැරෙන්නට කලින්. ඒ කටයුතු අපි සිද්ධ කරන්නට ඕන. ඒවා කුසල්. රට වෙනුවෙන්, ජාති වෙනුවෙන්, ආගම වෙනුවෙන් යම් කෙනෙක් වෙහෙසෙනවා නම්, මහන්සි වෙනවා නම් කුසල්. ඒ කුසල් සිද්ධ කර ගැනීමේදී හිතට එකඟව තමන්ගේ මල්ල පුරව ගන්න පමණක් ඒ කටයුතු සංවිධානය කරන්නේ නැතුව හිතට එකඟව කටයුතු සිද්ධ කරනවා නම් අන්නේ කටයුතු වලදී තමන්ට පිනක් අයිති වෙනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම සියලු ලෝකවාසී සියලුම සත්වයාම මේ ලෝකයෙන් කවදා හරි ඇතහැරලා වෙනත් ලෝකයකට ගමන් කරනවා. ඒ ගමන යන්නට අපි හැම කෙනෙක්ම බය නැතුව, සැක නැතුව සූදානම් විය යුතුයි. ඒ කටයුතු සිද්ධ කර ගැනීමේදී දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්නට ඕන, ඉෂ්ට කරගන්නට ඕන. කාටවත් පේන්න කරන දේවල් නෙමෙයි, තමන්ට තමන්ගේ ජීවිතය මේ අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරන ඔබ අප හැම කෙනෙකුටම මිසක් වෙන කෙනෙකුට නෙවෙයි. අනිත්‍ය ජීවිතය පිළිබඳව අස්ථීරතාවය දන්න කෙනෙක් කවදාවත් පින්නතුනි වැරදි වැඩවලට හිත යොමු කරන්නේ නැහැ. ජීවිතං අනියතං මරණං නියතං කියන බුදු වදන සිහිපත් කරන යම් බෞද්ධයෙක් ඉන්නවා නම්,
යම් පින්වතෙක් ඉන්නවා නම් ඒ මරණය පිළිබඳව සිහිපත් කරන කෙනා කවදාවත් ප්‍රාණඝාත කුසල් කරන්නේ නැහැ, සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැහැ, බොරු කේලම් කියන්නේ නැහැ, සුරාපානය කරන්නේ නැහැ, වැරදි වැඩවලින් තොර ජීවිතයක් ගත කරන්නට මහන්සි ගන්නවා. සතෙක් මරන්නේ යනකොට පාණාතිපාතා ධම්මං දේසේති කියන බුදු වදන සිහිපත් වෙන විට ඒ පන්සිල් පද පහෙන් මුල් පදයේ සමාදන් වෙච්ච පින්වතාට මතක් වෙනවා තමන් සමාදන් වෙච්ච සීලය පිළිබඳව. ඒ වගේම ඒ සතා ඝාතනය කරන්නේ නැහැ කවදාවත්. මරණාන්තං ජීවිතං මරණය පිළිබඳව මෙනෙහි කරන කෙනා කවදාවත් අර සත්ව ඝාතනයට එකතු වෙන්නේ නැහැ. මම මැරෙනවා කියන එක මතක් වෙනවා. අනේකයි මේ බණ පදවල සික්ඛා පදවල වටිනාකම. හොරසිතින් යමක් ගන්නට ගියා නම් අනුන්ගේ දෙයක් ගන්නට ගියා නම් ඒ වෙලාවට මතක් වෙනවා තමන් සමාදන් වුණු සික්ඛා පදයේ පිළිබඳව. ඒ සිහිපත් වෙන මොහොතක් වාසා තමන් ඒ වැරැද්දෙන් නිදහස් වෙනවා. ඒ නිසා දැන් කල්පනා කර ගන්නට අනිත්‍ය පිළිබඳව ඊ타ත්ම ඕනෑකමකින් යුක්තව අපි කටයුතු සිද්ධ කරන්න ඕන. තමන්ගේ ජීවිතය පිළිබඳව, තමන්ගේ කියන ශරීරය පිළිබඳව හිතලා කල්පනා කරලා තමන් තීරණයකට එන්න ඕන. ඒ නිසා මේ වෙලාවේදී කල්පනා කර ගන්නට ඊ타ත්ම වැදගත් කුසල කර්මයකට මේ අවස්ථාවේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ධර්මානුකූලව ජීවත් වෙන තැනැත්තාට ධර්මයෙන්ම ආරස්සාව සැලසෙනවා. ධර්මයෙන්ම ආරස්සාව සැලසෙනවා. සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පසුපස්සේ යවන්න අවශ්‍ය වෙන්නේ නැහැ, යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පන්සිල් පද පහ ආරක්ෂා කරන පින්වතාට, පින්වතියට නැත්නම් පින්වතුන්ට ධර්මයෙන්ම ආරස්සාව සැලසෙනවා. අමුතුවෙන් දෙවියන්ට මල් පහන් පුදලා පඳුරු තියලා දෙවියන් ඉදිරියේ යාඥා කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධාත්මය සරණ ගිය පින්වතුන්ට දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඉබේම ලැබෙනවා. Taman නොහිතන ආකාරයට ලැබෙනවා. එනිසා දැන් මෙයත් කල්පනා කරන්නට ඕන අපට අවශ්‍ය කරන්නේ අපි පෙර සංසාරයේදී කරපු කුසල් අනුව ලබාගත්තු මේ මනුස්ස ජීවිතය ඊළඟ භවයත් මිනිසෙක් බවට පත් කර ගන්නට අවශ්‍ය කරන කරුණු රාශියක් තමයි මා මතක් කළේ. මේ ජීවිතයට යන මමත්වයේ පිළිබඳව, මේ ජීවිතයට යන කලදසාව පිළිබඳව, ශරීරයේ කොටස් වලට වෙන දේ පිළිබඳව සිහිපත් කිරීමක් මා මේ සුළු වේලාව තුල ඔබට සිහිපත් කරන්නට යෙදුණි. ඒ නිසා දැන් කල්පනා කර ගන්න ඕන ඊ타ත්ම වැදගත් ශ්‍රේෂ්ඨ මහා කුසල කර්මයක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කිරීමට සලස්වා දීම ඊ타ත්ම වැදගත් පින්කමක්. සියලු දානයන් පරදවලා උතුම් වූ පින්කමක් තමයි ධර්ම දානය කියලා කියන්නේ. ධර්මයේ ඇසුවට මදි. දහම අනුව අපි ජීවත් වෙන්නට ඕන. අද මොනතරම් මේ වෙලාව වෙනකොට ධර්ම දේශනා පවත්වනවද? මොනතරම් ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් අපේ බෞද්ධ ලෝකේ බෞද්ධයෝ අහනවද
කීයෙන් කී දෙනාද මේ ධර්මයේ පිළිබඳව පිළිපැදීමක් නැත්තම් ඒ අනුව කියා කරන පින්නතුන් ඉන්නේ කීප දෙනයි. හුඟක් අය ඉන්නේ ලෝකයේ මිනිසුන් බොහෝ විට පෙළඹිලා සිටින්නේ පින්කම් පෙරහැරකට සහභාගී වෙනවා මිසක් පින්කමක් හැටියට පින්කම කරන්නේ නැති ස්වභාවයක් අද මේ ලෝකේ තිබෙනවා. පින්කම් පෙරහැරවල් වලට සහභාගී වෙන්නේ නැතුව අපේ පින්නතුන් පින්කමක් හැටියට පින් කරන්ට මහන්සි ගන්න ඕන. ඒ නිසා දැන් මේ වෙලාවේදී තමන්ගේ ජීවිතයේ පිළිබඳව අස්ථිරතාවය එහෙම නැත්නම් අනිත්‍ය පිළිබඳව ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුණා. මරණය පිළිබඳව කරුණු කීපයක් දැනගන්ට යෙදුණා. ඒ නිසා ඔයත් කල්පනා කරන්නට ඕන විශේෂයෙන් මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් අපේ දෙමාපියන්ට පින් සිද්ධ වෙනවා. ගුරුවරුන්ට පින් සිද්ධ වෙනවා. ඒ වගේම දෙවියන්ට පින් සිද්ධ වෙනවා. අපට පින් සිද්ධ කරගත්ත වෙනවා. අපි හැබැයි හොඳට බණ ඇසුව නම් පමණයි. බණ ඇසුවට වැඩක් නෑ පිළිපදින්නටත් ඕන. ඒ නිසා දැන් මේ මොහොතේදී සිදු කරගත්තා වූ මේ සියලුම කුසලානිසංස ධර්මයන් ඔබ අප නමින් පරලොව සැපත් වෙච්ච සියලු ඥාතීන්ටත් සියලු ලෝකවාසී සියලු සත්වයාටත් ශාසන මාවක සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ උතුම් මහා පින්කමින් ලැබෙන කුසල් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් සසරෙන් එතර වෙන අමා මහ නිර්වාණ සම්පත්තිය ලබන්නට කලින් අවශ්‍ය කරන ධර්මඥානය ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලැබේවා. අවසන අමා මහ නිර්වාණ සම්පත්තිය සලසා ගැනීමට මේ උදාරතර මහා පින්කම ඔබට හේතු වේවා. මටත් මේ පින්කමට සහභාගී වීම තුලින් අමා මහ නිර්වාණ සම්පත්තිය ඔබට වගේම අපට ලැබේවා කියලා හැමතෙම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණේ කරපු පින්නතුන්ට දීඝාස සැලසේවා කියලා සාදු සාදු මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.